සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ සුපින්බර අරුණෝදයම පින්වතුල්ලා සූදානම් වෙන්නේ අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ ධර්මය කියලා කියන්නේ අහන දේවල් අතර මිනිසෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේ. හිමිදිරියේම පින්වතුල්ලා ඒ බණපද අහන්නේ. මේ ධර්මය කියලා කියන්නේ ඉගෙන ගන්න දේවල් අතර මිනිසෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන දේ. පින්වතුල්ලා මේ හිමිදිරියේම ඉගෙන ගන්නේ ඒ බඳු ශ්‍රී සද්ධර්මය. ධර්මයේ ඇසීම, ධර්මයේ පුරුදු කිරීම මිනිසෙකුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයේ කරා, දියුණුව කරා, අභිවෘද්ධිය කරා අරගෙන යනවා. හැබැයි ධර්මයේ හැසිරෙන, ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්න ගොඩාක් දෙනෙකුට හිතට නැගෙන දෙයක් තමයි මේක හරි අමාරුයිනේ. මේක කරන්න හරි අමාරුයිනේ කියන දේ. අමාරුයිනේ කියන කාරණේ නිසා ගොඩාක් අයගේ තියෙන දුර්වලතාවය තමයි අත්හැරලා දානවා. මේක හරි අමාරුයි අපිට කරගන්න බෑ. ඔන්න භාවනා කරන්න ටික කාලයක් මහන්සි ගන්නවා. මේ ඉන්න ටික දවසකින් අත්හැරලා අම්මු අමාරුයි දන හිස් රිදෙනවා. අම්මු අමාරුයි කොන්ද රිදෙනවා. අමාරුයි හිත එක තැනක තියන් ඉන්න බෑ. හිත එහෙ මෙහෙ යනවා. එක අතාරිනවා. ඒ ඇතමෙක්ගේ ක්‍රියාපිළිවෙත. අනිත් කෙනා හිතනවා ඔන්න භාවනා කරන්න පටන් ගන්නවා, එක්කෝ ධර්මය පුරුදු වෙන්න පටන් ගන්නවා. එයා බලාපොරොත්තු වෙන දියුණුව එයාට ඉක්මනින් එන්නේ නැහැ. එතකොට ඒ කෙනා හිතනවා මේ ඉගෙනගත්ත ධර්මයේ වැරදිවත්ද? එහෙම හිතනවා. හිතලා ධර්මයේ සැක කරන්න පටන් ගන්නවා. ධර්මයේ සැක කර කර වෙනත් ඒවා හොයන්න ගිහිල්ලා නැති ප්‍රශ්න ගොඩාක් හදා ගන්නවා. මේ දෙකම තියෙනවා අනවශ්‍ය කලබලයේ හේතු කරගෙන. ඊළඟට අමාරුයි, කරන්න දුෂ්කරයි, දැන් ගොඩාක් කල් කරන්නේ, අයියෝ ඒත් අපට ලොකු ප්‍රතිඵලයක් නැහැ. මේන්න මේ හිතුවිල්ල කියන එක අපේ ජීවිතේට හරි බාධාවක්. අපිට තේරෙන්නේ නැහැ පින්වතුනේ අපේ ජීවිතය ඇතුලේ ධර්මයේ දියුණු වෙන්නේ කොහොමද? අපේ ජීවිත ඇතුලේ ගුණ දියුණු වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අදහසක් ඇති කරගන්න. අමාරුවෙන් හරි, වෙහෙස කරව හරි අඛණ්ඩව තමන්ගේ ගුණේ රැක ගන්නවා කියන අදහසට එන්න. අමාරුවෙන් වුණත්, වෙහෙස කරව වුණත්, ලොකු ප්‍රතිඵලයක් පේන්නේ නැතුව වුණත් තමන්ගේ ගුණය හරිදී රැක ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි හරිදී අහනවනේ. අහන හරිදී අඛණ්ඩව කලක් ආරක්ෂා කර ගන්නවා කියලා කියන්නේ අපට නොදැනීම අපේ ජීවිතේ දියුණු වෙනවා. ටික ටික නමුත් බණ අහනවා කියන්නේ සමහරවිට මතක හිටින්නේ නැහැ.
මතක නොහිට වුණත් බණ අහනවා කියලා කියන්නේ ජීවිතේ දියුණු වෙනවා. ටික දවසට විනාඩි 15 විනාඩි 5 කෙනෙක් භාවනා කරනවා. දවසට චුට්ටයි කරන්නේ. ඒකත් සමහරවිට නිදි කිර එක්ක හිත පිට ගිහිල්ලා එහෙම කරන්නේ. අමාරුවෙන් උනත් කරන දෙයින් මේ ජීවිතය අභ්‍යන්තරේ වැඩෙනවා. අද පින්වතුනි අරුණෝදේ මහන්න ලැබෙන්නේ ඔන්න ඔය ගැන. ඒ නිසා බණපදේ ශ්‍රවණය කරන්න පෙරම පින්වතුන්ලා හිතක් ඇති කරගන්න. අමාරුවෙන් උනත් මම නම් මගේ ගුණේ රැක ගන්නවා. අඛණ්ඩව මගේ ගුණධර්ම මං ආරක්ෂා කරගන්නවා කියන හිත ඇති කරගෙන අපි අද ධර්මයට සවන් දෙමු. දේශනාවට දායකත්වයෙන් දරන්නේ WM රවීන්ද්‍ර මනෝජ් සමරකෝන් මහත්මයා සහ ඔහුගේ මෑණියන් වන බීජී තිලකා සෙනවිරත්න මහත්මිය ඇතුළු ඒ අසල්වාසී සෑම සියලු දෙනා ඒකරාශී වෙලා පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්න මූලික අරමුණ කරගෙන තියෙන්නේ 2021 දෙසැම්බර් මාසේ පළමුවෙනි දිනට ඊයේ දවසේ ජන්මදිනයේ යෙදුනා වූ WM මෙත්මා දහම්දී විජේසිංහ දුවට ඒ වගේම 2021 ඔක්තෝබර් මාසේ 25 වෙනිදා දෙවන ජන්මදිනයේ යෙදුණු WM මහිමි දහම්සා විජේසිංහ දුවට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසෙලා ඒ දරුවන්ගේ ජීවිත ਸਰව ප්‍රකාරයෙන්ම සැපවත් වෙත්වා සුවපත් වේවා කියන අදහසින් දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම තමයි ධර්ම දානයේ මූලිකම අරමුණ. අමාරුවෙන් වුණත් තමන්ගේ ගුණය රක්ෂා කරගන්න ඕන කියලා අපි ඇහුවේ. ඒක වදාළේ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ. මොකද පින්වතුනි ගුණයක් රකිමින් ගත කරන සුළු මොහොත පවා වටිනවා. බුදුරජාණන් වහන්සේ ගැන ධම්මපදයේදී මෙන්න මෙහිම වදාළා. යම් කෙනෙක් දුස්සීලව චිත්ත සමාධියක් නැතුව අවුරුදු 100ක් ඉන්නවට වඩා යම් කෙනෙකුගේ ජීවිතේ දුස්සීලයි. සිල් රකින්නේ. සිල් රකින්න උනන්දුවක් නැතුව හිතේ එකඟ බවකුත් නැතුව ඔහේ ගත කරන අවුරුදු 100ක්. එහෙම අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා සිල්වත්ව භාවනා කරමින් ගත කරන එක දවසත් ශ්‍රේෂ්ඨයි. ඔන්න මතක තියාගන්න ඕන එක. දුස්සීලව අවුරුදු 100 ගණන් ඉන්නවට වඩා සිල්පද රකිමින් භාවනා ආදිය කරමින් ගත කරන එක දවසත් වටිනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෙහිමත්. යම් කෙනෙක් ප්‍රඥාවක් නැතුව හිතේ එකඟ බවකුත් නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනවාට වඩා ප්‍රඥාවෙන් යුක්තව බණ භාවනා ආදියත් කරමින් ගත කරන එක දවසත් උතුම්. එතකොට මේ ගාථාවලින් අපිට තේරුම් ගන්න පුළුවන් පින්වතුනේ අපේ ජීවිතේ ගොඩක්ම වටින්නේ මොකක්ද කියලා. ගොඩාක්ම වටින්නේ ගුණධර්ම ආරක්ෂා කරමින් ගුණධර්මයකට මහන්සි වෙමින් ගත කරන එක. බුදුරජාණන් වහන්සේ මෙහිමත් වදාලා. යම් කෙනෙක් මේ දහම් මගේ දියුණුව උදෙසා උත්සාහයක් නැතුව වීරිය කරන්නේ නැතුව ගත කරන අවුරුදු 100ට වඩා ධර්මයේ දියුණු කරන්න උත්සාහවත් වෙමින් බණ භාවනා කරන්න උත්සාහවත් වෙමින් එකම එක දවසක් ගත කරන එකත් වටිනවා. බලන්න පින්වතුනි ජීවිතයක් ඇතුලේ කොමක් කිරීමද වඩාත් වටින්නේ කියන එක තේරුම් ගන්නට නම් ධර්මය අහන්නම ඕන. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක තරුණයෙකුට මේ ශ්‍රී සද්ධර්මය අහන්න ලැබුණා. හරි ආස හිතුණා. එක දිගට නිතර විහාරයට ඇවිල්ලා බණ අහන්න පටන් ගත්තා. මේ තරුණයා බණ අහනකොට එයාට හිතක් උපදිනවා. ඒ ධර්මයේ තුල කියලා දෙන සුන්දර ජීවිතය ගැන එයාට අදහසක් ඇති වුණා මෙහෙම. සම්බාධු ගරා වාසෝ. මේ ධර්මයේ පුරුදු කරන එක නම් ගිහි ගෙදර ඉඳලා කරගන්න අමාරුයි. මේ පාරිශුද්ධ බඹසර පිරිසිදු බඹසර ජීවිතයක් ගත කරන එක
ගෙදරදි කරන එක දුෂ්කරයි වගේ. අබ්බෝ කාසෝ පබ්බජ්ජා. මේ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා සිවුරු පොරවාගෙන ගත කරන සැහැල්ලු ජීවිතේ හරි වටිනවා. ඒ නිසා මමත් මේ ග්‍රහ බන්ධන ඔක්කොම ටික අත්හැරලා මහාන වෙනවා නම් හොඳයි. ඔන්න හිතුණා. දැන් මේ මහාන වෙන්න හිතුවේ මේ තරුණයා පැවිදි වුණාට පස්සේ හොඳට චිත්ත සමාධියක් ඇති කරගෙන වේගින් ධර්මය අවබෝධ කරගන්න කියලා මහා හීනයක් හිතේ තියාගෙන මහා ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන මහා බලාපොරොත්තුවක් හිතේ තියාගෙන තමයි මෙයා දැන් මහාන වෙන්න හිතුවේ. ඉතින් ගෙදරට කියලා අවසර ගත්තා. අවසර අරගෙන ඇවිල්ලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ පින්වතුනේ බුදුරජාන් වහන්සේ ඊළඟට මහානුභාව සම්පන්න මහතෙරුන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේට හරි ලස්සනට ධර්මයේ කියලා දුන්නා. මේන්න මේ විදිහට නුවණින් විමසන්න, මෙහෙම භාවනා කරන්න, මෙහෙම කල්පනා කරන්න, මේ විදිහට සිල්පද ආරක්ෂා කරන්න කියලා දුන්නා. මේ ස්වාමීන් වහන්සේට හොඳට ශ්‍රද්ධාව තිබුණා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන හොඳ විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය පොඩ්ඩක්වත් එහෙ මෙහෙ කරගත්තේ නැහැ. බලවත් විශ්වාසයෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන විදිහට මම මේ කටයුත්ත කළොත් මට ඒකාන්ත වශයෙන් මේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන්මයි කියන විශ්වාසය තිබුණා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේට හොඳට වීරිය තිබුණා. අකුසල වලට කැමතිම නැහැ. අකුසලයක් තමන්ගේ අභ්‍යන්තරේ චුට්ටක් දැක්කත් මේ ස්වාමීන් වහන්සේ හරිම අකමැති. අකුසල් දුරු කරන තද බල කැමැත්තක් තිබුණා. හොඳ වීරිය තිබ්බ කෙනෙක්. ඊළඟට මේ ස්වාමීන් වහන්සේට හොඳට සිහියක් තිබුණා. හොඳ සිහියෙන් තමන් ගැන අවධානයෙන්මයි මේ ස්වාමීන් වහන්සේ හිටියේ. හැබැයි මේ ස්වාමීන් වහන්සේට චිත්ත සමාධිය, හිතේ එකඟ බව, කුසලයක් තුල හිත පවත්ව ගන්නවා කියන එක කොච්චර උත්සාහ කළත් කරන්න අමාරුයි. දැන් මේ ස්වාමීන් වහන්සේ සෑහෙන්න මහන්සි වෙනවා. පළඟ බැඳගෙන රුක් සෙවණවල වල වාඩි වෙලා ගොඩාක් මහන්සි වෙනවා. හිත එකඟ කරගන්න ඕන කියලා හිත එකඟ වෙන්නේ නැහැ. පින්වතුනේ අවුරුද්දක් ගියා හිත එකඟ වුණේ. අවුරුදු 2ක් ගියා හිත එකඟ වුණේ. 3 අවුරුද්දක් ගියා හිත එකඟ වුණේ. මේ ස්වාමීන් වහන්සේ දැන් අඬනවා. අඬා භාවනා කරනවා. හිත එකඟ වෙන්නේ. කොච්චර කාලයක් මේ ස්වාමීන් වහන්සේට මේක කරන්න වෙන්න ඇතිද? 25 අවුරුද්දක්. අවුරුදු 25ක් සමාධි මාත්‍රයක් හිතේ හටගත්තේ නැහැ. සමාධි මාත්‍රය කියලා කියන්නේ භාවනා කරනකොට චූටි වෙලාවකටවත් හිත කුසල් අරමුණේ පිහිටලා සැපයක් දෙනුන්නේ නැහැ. අඬා රුක් සෙවණවල වල අඬා තමයි භාවනා කරන්නේ. ආසයි හිත එකඟ වෙනවා නම් හිත එකඟ කරගන්න බෑ. අවුරුදු 25ක් ගත කළා. හැබැයි මේ අවුරුදු 25 උන්වහන්සේට සමාධිය නොතිබුණාට ශ්‍රද්ධාවට කිසිම හානියක් වුණේ නැහැ. සිල්වත් බවට කිසිම හානියක් වුණේ නැහැ. වීරියට කිසිම හානියක් වුණේ නැහැ. තමන්ගේ සිහියට කිසිම හානියක් වුණේ නැහැ. අන්න ඒක තමයි දක්ෂකම. දැන් අද සමහර ලාවට භාවනා කරන්නට එක්කෝ ධර්ම ඉගෙන ගන්න ඕන එක තැනකට ඇවිල්ලා චුට්ටක් මහන්සි ගන්නවා. ධර්ම ඉගෙන ගන්න පුරුදු වෙනවා. ධර්ම ඉගෙනගෙන ඔන්න ඒක පුරුදු කරන්න මහන්සි ගන්නකොට මෙයා බලාපොරොත්තු වෙන වේගයට මේක වැඩෙන්නේ. ඊට පස්සේ ඉක්මනටම කරන්නේ මොකද්ද? ධර්මයේ සැක කරනවා. අද එහෙමනේ. ධර්මයේ සැක කරනවා. මේවා වැරදිද කොහෙද? එක්ක රහතන් වහන්සේලාට වැරදිලාද කොහෙද? සංගායනා කරද්දී පටලවිලාද කොහෙද? පොත්වල ලියනකොට වරද්දලාද කොහෙද? ධර්මයට තමයි ගරහන්නේ. තමන් හරි. අද එහෙමනේ මිනිස්සු. අද මිනිස්සු උඩඟුයි. ධර්මයට වැරදිලා තමන් හරි. තමන්ට නුවණක් තියෙනවා, තමන්ට දක්ෂතාවක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ධර්මයට තමයි වැරදිලා තියෙන්නේ. බලන්න අපි කොහෙද ඉන්නේ කියලා. වර්තමානයේ ඒ ධර්ම අවබෝධ කරන්න තියෙන ලොකු බාධාවක් තමන් ගැන තියෙන මහා උඩඟුකම.
දැන් ඒ කාලේ මේ ස්වාමීන් වහන්සේට මේක තිබුණා නම් මේ ස්වාමීන් වහන්සේ කී තැනක යයිද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අත්හැරියේ නෑ අවුරුදු 25ක්. ධර්මය අත්හරින්න නැතුව ධර්මයේ දියුණු වීම පිණිස කරන්න ඕන ප්‍රතිපදාව අත්හරින්න නැතුව අඛණ්ඩව කරගෙන ගියා. වෙහෙස කරයි. සමහරවට දකින්න ලැබෙනවා තමන් එක්ක එකටම මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා අහසින් වඩිනවා පේනවා. එ르දී උපද්දගෙන අහසින් වැඩම කරනවා පේන්නේ. ඒ දකිද්දි හදවතට වේදනාවක් එනවා ඇඬෙනවා. හැබැයි ධර්මයක් ඇරින්නේ නැහැ. තමන්ගේ යහපත් වැඩපිළිවෙලත් ඇරියෙත් නැහැ. දකින්න ලැබෙනවා තමන් ළඟම වාඩි වෙලා ඉන්නවා එහා රුක්සෙවණි. තමන් මෙතන අඬ අඬා ඉන්නවා එහා රුක්සෙවණි ඉන්න භික්ෂුව එක දිගට දවස් 7ක් ඉන්නවා. එහෙම දකින්න ලැබෙනවා. ඒවා පෙනිත් තමන්ගේ වීරිය එක මොහොතකටවත් සිඳගත්තේ නෑ. මාට නම් මේක හරියන්නේ නෑ කියලා ගිහි වෙන්න හිතුවේත් නෑ. හරි විස්මයජනකයි. අවසානයේ අවුරුදු 25ක් ගත වෙනකොට ඔබ හිතන්න මේක කතාවක් විදිහට අහනවට වඩා අපි මේක හිතන්න ඕන පින්වතුනි. ඔබ හිතන්නේ ස්වාමීන් වහන්සේ මහණ වුණේ අවුරුදු 25න් නම් ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු කීය වෙනකන් මහන්සි ගත්තද? අවුරුදු 25 තරුණයා නම් මහණ වුණේ අවුරුදු 50ක් වයස ඇති මිනිසයා වෙනකන් මහන්සි ගත්තා. අත්හැරියේ නෑ. අවුරුදු 25ක් ගත වෙනකොට මේ ස්වාමීන් වහන්සේට දැන් හරිය හිතට වෙහෙස කරයි. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම කුසල් වඩන්න ආස කෙනෙක්. මම ශ්‍රද්ධාවෙන්ම මහාන වෙච්ච කෙනෙක්. නමුත් මම ඇස් පියාගත්තොත් එහෙම මගේ හිත ගොඩාක් වෙලාවට අකුසලයක් අස්සටම යන්න දඟලනවා. නාකි මීහරක් මඩක් දැක්කහම දුවගෙන ගිහිල්ලා මඩට පයින්න ආස කරනවා වගේ මේ හිත ආස කරන්නේ අකුසලයට පයින්නමයි. මට මෙහෙම ඉන්නවට වඩා හොඳයි. හොඳ කුසලයක් තුල හිත තියාගෙන ජීවිතේ තොර කරගත්තා නම් එහෙම හිතුණා. ඔහොම හිතා මේ ස්වාමීන් වහන්සේ දුකසේ ඇවිදගෙන යනකොට ස්වාමීන් වහන්සේලා කලබල වෙලා ඉන්නව දැක්කා. ළඟට ගිහිල්ලා ඇහුවා ඇයි ආශ්මතුනි මොකෝ මේ කලබලේ? කිව්වා අපේ විස ගෝර සර්පෙක් ආවනේ මේ කුටියට. අපි ඔක්කොම එකතු වෙලා ඇල්ලුවා සර්පයාව. එතකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා කෝ සර්පයා? අර කලේ ඉන්නේ කිව්වා. කලයක් අස්සට දාලා ස්වාමීන් වහන්සේලා සර්පයා අල්ලලා. එතකොට මේ භික්ෂුවත් ගිහිල්ලා ඔහොම බැලුවා. බලනකොට පේනවා හොඳ විසගෝර නාගයෙක්. මේ භික්ෂුවට එකපාර හිතුණා. එහෙනම් මේ නාගයා දෂ්ට කරවාගෙන මම මැරෙන්න ඕන. හොඳ කුසලයක හිත තියාගෙන නාගයාව දෂ්ට කරවාගෙන මම මැරෙන්න ඕන. කුසලයක් තුළ හිත තියාගෙන මිය පරලෝ යෑම මට සැපක්. එහෙම හිතුවා. දැන් හිතේ වේදනාවක් නේ. දැන් මේ හිතේ වේදනාව ඒ ස්වාමීන් වහන්සේට එන එක අරුමයක් නෙවෙයි. අවුරුදු 25ක් මහන්සි වෙලා. අර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලගත්තා අර කලේ ඉල්ලගෙන කිව්වා මං කැලේට ගිහින් දාන්නම්. එතකොට ස්වාමීන් වහන්සේලා කිව්වා ආශ්මතුනි ගොඩාක් පරිස්සම් වෙන්න. ඕකා විසගොහර සර්පයා අල්ලන්න යනකොටත් පැනගෙන ආවේ. ඒ නිසා පරිස්සමින් කිව්වා. හරි කමක් නෑ මං ගිහින් දාන්නම් කියලා ඔන්න අරන් ගියා. අරන් ගිහිල්ලා කැලේ එක ගහක් යට මේ කලේ තියලා මේ ස්වාමීන් වහන්සේ හොඳට හිතට කුසලයක් ගත්තා. කුසල් අරමුණක් හිතට අරගෙන මේ කලේ ඇතුළට අත දැම්මා. දැන් අත දැම්මේ මේ සර්පයා දෂ්ට කරાવી කියලා හිතලා. මේකා දෂ්ට කළේ නෑ. ස්වාමීන් වහන්සේ අත හෙල්ලුවා. ඒ දෂ්ට කළෙත් නෑ. දැන් මේ ස්වාමීන් වහන්සේට වමනා කරන්නේ මේකා ලව්වා දෂ්ට කරවා ගන්න. මූ දෂ්ට කරන්නේ නෑ. සර්පයාගේ ඔළුවෙන් අල්ලලා කට මිරිකුවා. ඒ දෂ්ට කළෙත් නෑ. අන්තිමේ සර්පයාව අතින්ම ඇදලා අරගෙන කැලේට විසික් කරලා ආවා.
වැඩම කරපු ගමන් අර භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. අනේ ආයතනතුනි ඔබ වහන්සේලා නිකන් බය වෙලා තින්නේ ගැරන්ඩි තඩියෙකුට. ඒකා දෂ්ට කරන එකෙක් නෙවෙයි. ඒකා මහා බයගුළු සතෙක්. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කිව්වා ආයතනතුනි ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ? අපි ඔක්කොමලාට මේක පැනගෙන ආවනේ. පෙනේ පුප්පාගෙන දෂ්ට කරන්න ආවනේ. කිව්වා දෂ්ට කරනවා නම් ඒකාට දෂ්ට කරන්න කීයක් දේවල් මං කළාද? මං කලේ ඇතුළට අතක් දැම්මා. ඊළඟට මම අත හෙලෙව්වා. අන්තිමේ මං ඔළුවෙන් අල්ලලා කටත් මිරිකුවා. මේක දෂ්ට කරන්නේ කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා මේ ගැන මේ මතකයේ ස්වාමීන් වහන්සේලාගේ හිතවල තියන් හිටියා. මොකද මේ ස්වාමීන් වහන්සේලාට මේක හරි ලොකු ප්‍රහේලිකාවක් වුණා. ඇයි මේ භික්ෂුව මෙහෙම කළේ? හවස බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා මේක මතක් කළා. ස්වාමීනි අසවල් භික්ෂුව මෙහෙම වැඩක් කළානේ. ස්වාමීනි අපිට හොඳටම විශ්වාසයි ඒ විසගහෝර නාගයෙක්. අර භික්ෂුව මෙහෙමත් කරලා තියෙනවා. හැබැයි මේ ණය මුකුත් කළේ නෑනේ. ස්වාමීනි හරි පුදුමයිනේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය භික්ෂුවට තියෙන්නේ සංසාරගත සම්බන්ධයක් ඒ ණයත් එක්ක. ඒ නාගයාත් එක්ක සංසාරගත සම්බන්ධයක් තියෙනවා. සසර ගමනේ එනකොට ඔය ණය මේ භික්ෂුවගේ දාසයා. ඒ දාසයා තමයි ඔය නාගයා වෙලා ඉපදිලා තියෙන්නේ. මේ නාගයාට අර ස්වාමි දාස සම්බන්ධේ ඒක අර සසර ගමනේ තිබුණු පුරුද්ද නිසා සිහියට නැගුණා කියනවා. මේ ස්වාමීන් වහන්සේගේ අතේ පහස දැනෙනකොට බලන්න පින්වතුනි සංසාර ගමනේ මෙහෙම කොච්චර කතන්දර අපේ ජීවිතවල ඇතිද? අපිට පේන්නේ, අපිට තේරෙන්නේ. අපේ ගෙවල් වල සමහරවිට පවුලේම කෙනෙක් වගේ සත්තු හැදෙනවා. අපි දන්නේ නැහැ. ඒ ඇයෝ අපේ සංසාර ගමනට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. සමහරවිට පාරක තොටකට යනකොට වුණත් ওই බල්ලෝ වගේ සත්තු අපිට අමුතු ලෙන්ගතුකම් පානවා. අපි දන්නේ නැහැ මේකුන් සංසාරේ අපිට මොන වගේ සම්බන්ධයක් තියෙනවද කියලා. සසරය කියලා කියන්නේ හරිම පුදුම සහගත එකක්. මේ සංසාර ගමන ගැන මහා කාරුණිකයන් වහන්සේ දේශනා කරනකොට වදාලා මහණෙනි ඔබේ නෙත් දෙකට ඔබේ ඇස් දෙකට යම් තාක් සත්තු දකින්න ලැබෙනවාද? මේ සත්තු අතරේ මහණෙනි සසර ගමනේ මව් නොවූ සත්‍යයක් දකින්න ලැබෙනවා නම් හරි කලාතුරකින්. ඔබේ ඇස් දෙකට දකින්න ලැබෙන සත්තු අතරේ මහණෙනි සංසාර ගමනේ තාත්තා නොවුණු සතෙක් දකින්න ලැබෙනවා නම් හරි කලාතුරකින්. ඒ තරම්ම සංසාරේ පටලැවිලා. ඔය සසර පටලැවිල්ල මේ ස්වාමීන් වහන්සේ ගැන කිව්වාට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේට නමකුත් දැම්මා. සප්පදාස තෙරුන්. සර්පෙක් 16 වෙලා හිටපු නිසා සප්පදාස කියන නම දැම්මා. ඒ නමින් තමයි ඇත්තෙන්ම ඒ තෙරුන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ. ඔය සප්පදාස තෙරුන් වහන්සේ මරණයට හිතපු කෙනෙක්නේ. දවසක් තමන්ගේ කුටියට ගිහිල්ලා එදා කෙස් රැවුල් වැවිලා තිබුණා. කෙස් රැවුල් බාගන්ට කියලා සූදානම් වෙනකොට දැලිපිහි අතට ගද්දිම හිතට වෙන අදහසක් ආවා. මේ තියෙන්නේ ජීවිතේ තොර කරගන්න හොඳ භාණ්ඩේ. මම මේ දැලිපිහින් බෙල්ල කපා ගන්න ඕන. එහෙම හිතුණා. බෙල්ලේ නහර කපා ගන්නවා කියලා හිතලා ඇඳේ වාඩි වුණා. හොඳට පළඟ බැඳගත්තා. හොඳට හිතට කුසල් අරමුණක් අරගත්තා. කුසල් අරමුණ අරගෙන දැන් ඔන්න දැලිපිහිය බෙල්ලට ලං කරනවා. බෙල්ලේ නහර කපා ගැනීම පිණිස. දැලිපිහිය බෙල්ලට ලං කරනකොටම මේ 25 අවුරුද්දටම දැනුනේ නැති අමුතු සැපයක් හිතට දැනුණා. තමන්ගේ කුසල අරමුණ තුල හිත අසාමාන්‍ය විදිහට එකඟ වෙන බව තේරුණා. තේරිච්ච ගමන් මේ තෙරුන් වහන්සේ දැලිපිහිය පැත්තකින් තියලා
ඒ සැපයෙන් යුක්තව හොඳට වාඩි වුණා. අවුරුදු 25ක් මහන්සි වෙච්ච එකේ එක දශමයක්වත් අපතේ ගිහින් තිබ්බේ නැහැ. ඒ වාඩි වෙච්චි සප්පදාස තෙරුන් වහන්සේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මුහුකුරා ගිහිල්ලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. සප්පදාස මහරහතන් වහන්සේ අරහත්ත්වයට පස් වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරනකොට බුදුරජාන් වහන්සේ මේ මහරහතන් වහන්සේගේ අතීත කතාව දේශනා කළේ. කාශ්‍යප බුද්ධ කාලේ පින්වතුනේ භික්ෂුවක් විදිහටම ශාසනය මහාන වෙලා ඉඳලා තිනවා. ඒ මහාන වෙලා ඉන්නකොට සේනාසනයේ හිටපු එක භික්ෂුවකට සිවුරු ඇරලා යන්න හිතක් උපන්නා. එතකොට මේ තෙරුන් වහන්සේ වැඩිහිටි භික්ෂුව. අර සිවුරු ඇරලා යන්න හිටපු භික්ෂුව මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා කියලා තිනවා අනේ ආයස්මතුනි මට සිවුරු අරින්න හිතුණා. මම කල්පනා කළේ ආයෙමත් ගෙදර ගිහිල්ලා මගේ බිරිඳත් එක්ක හොඳ ගිහි ජීවිතයක් ගත කරන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයේ තියෙන ආදීනව පැහැදිලි කළා. පැවිද්දේ තියෙන වටිනාකම පැහැදිලි කළා. ලස්සන බණ ටිකක් කියලා දුන්නා. ඒ බණ අහනකොට සිවුරු අරින්න හිටපු කෙනාගේ අදහස වෙනස් වුණා. අදහස වෙනස් වෙලා ඕන්න ඉතින් එහෙනම් ස්වාමීනි මං මේ ධර්ම කාරණා හොඳට කල්පනා කරලා පැවිද්දේ හිත අලවන් ඉන්නම් කියලා ඔන්න පිටත් වෙලා ගිහින් තියෙනවා. ඊට පස්සේ පින්වතුනේ මේ ස්වාමීන් වහන්සේ අර උපදෙස් දීපු ස්වාමීන් වහන්සේ කොයිකටත් කියලා සිවුරු අරින්න යන්න හිතපු ඒ භික්ෂුවගේ කුටිය පැත්තේ ගියා. යනකොට සාමාන්‍යයෙන් දවල් කාලේ. ඒ වෙනකොට අර ස්වාමීන් වහන්සේ කුටියේ තිබුණු හැම බඩු මුට්ටුවක්ම එළියට දාලා කුටිය අස් කරනවා. ඉතින් බොහොම සුහදව කතාබස් කළා. කතාබස් කරනකොට මේ ලස්සන ශ්‍රමණ පිරිකර කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට උවමනා කරන ඒවානේ. ඔතන ඉතින් තියෙන්නේ නැති ලස්සන කුඩයක් තියෙන්නේ නැති. ලස්සන සෙරෙප්පු තියෙන්නේ නැති. ඔය වගේ මොන හරි පොඩි දේවල් ටිකක් තිබුණා. පොඩ හැඩ මිටක් තියෙන දැලිපියක් තියෙන්නේ නැති. මොන හරි උවමනා කරන ටිකක් තිබුණා. මේවා දකිද්දී අර උපදෙස් දීපු ස්වාමීන් වහන්සේට මෙව්වා ගැන ආසාවක් ඇති වුණා. ශා ලස්සන කුඩේ. ශා ලස්සන මේ දැලිපිහිය ඔහොම හිතුණා. ඒ අස්සේ අර ස්වාමීන් වහන්සේ කියනවා ආයස්මතුනි මම මේ සිවුරු ඇරලා ගියා නම් ඔබ වහන්සේට මේවා ටික ඔක්කොම දීලා යන්නයි හිතන් හිටියේ. මේවා ඉතින් මට ප්‍රයෝජනයක් නැහැ නේ ගිහි ජීවිතේට. නමුත් ඉතින් ඔබ වහන්සේ මට කරුණු කිව්වනේ. මං ඒ නිසා ආයෙමත් පැවිද්දේ හිතාලවන් ඉන්නවනේ කියලා කිව්වා. අර පිරිකර ටිකට ආසාවේ දැන් මේ ස්වාමීන් වහන්සේගේ උපදේශය වෙනස් වුණා. මේ ස්වාමීන් වහන්සේ කියන්න ගත්ත නෑ ඉතින් මේ පැවිද්දේ තනිපංගල මේ කුටි වලට වෙලා වාසය කරනවට වඩා තමන්ගේම කියලා බිරිඳක් එක්ක ගත කරන ජීවිතේ කොච්චර සුන්දරයිද ඉතින්. තමන්ට උයලක් දෙනවා, කැමති දෙයක් හදලාත් දෙනවා. තමන්ට අසනීපයක් වුණත් ඉතින් ළඟට ඉන්නවා උපස්ථානෙට. ওই වගේ කතා කියන්න පටන් ගත්තා. එතකොට අර ස්වාමීන් වහන්සේට තේරුණා දැන් නම් මට මේ කියන්නේ යහපත උදෙසා නෙමෙයි. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේගේ හිතට ගත්තේ නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ගොඩාක් වද වේදනාව විඳලා තිනවා. මොකද හිත ආයෙමත් පෙරළුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සප්පදාස තෙරුන් වහන්සේට ඒක කර්ම විපාකයේ විදිහට පස්සෙන් ආවේ. ඒකයි එක මොහොතක්වත් පැවදි සැපයක් විඳින්න බැරුව ගියේ අවුරුදු 25ක්. පින්වතුනේ ඔය අපි ඉගෙන ගත්තේ රහතන් වහන්සේ නමකගේ ජීවිතේ. ඒ උත්තමයන් වහන්සේ සසරින් නිදහස් වුණා. සංසාරයෙන් නිදහස් වෙන මහා පින්වන්තයෙකුගේ ජීවිතෙත් ඔහොම කර්ම විපාකයකින් බැටකෑමක් තිබුණා නම් අපේ ජීවිතවල කොහොම කර්ම විපාක කොහොම බැටකෑම් තියෙන්න බැරිද? ඒ හින්දා ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම, කුසල් වැඩිම, ගුණවත් ජීවිතයක් ගත කිරීම දුෂ්කරයි තමයි. හැබැයි දුෂ්කර ලෙස හෝ කළ යුත්තේ හරිදී. දුෂ්කර ලෙස හෝ අකණ්ඩව කළ යුත්තේ හරි දෙයයි.
ඒ සප්පදාස තෙරුන් වහන්සේ අවසානයේ කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ කියන්නේ පුරුදු කරපු එකක්වත් අපතේ ගිහිල්ලා නැහැ. ඒ නිසා පුරුදු කරන්න ඕනේ අපි සීලය. පුරුදු කරන්න ඕනේ අකුසල් දුරු කරලා කුසල් වැඩිම. පුරුදු කළ යුත්තේ කුසල් අරමුණක් තුල හිත එකඟ කරගන්න මහන්සි ගැනීම. චිත්ත සමාධිය. පුරුදු කළ යුත්තේ ප්‍රඥාවෙන් ජීවිතේ දිහා බැලීම. පුරුදු කළ යුත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. පුරුදු කළ යුත්තේ බුදුගුණ මනසිකාරය, දහම්ගුණ මනසිකාරය, සංඝගුණ මනසිකාරය. මේවමයි කරන්න ඕන. අමාරුවෙන් වුණත් මේ දෙයමයි කරන්න ඕන. එහෙම කරගත්තොත් අපේ ජීවිතේ වටිනාකම එන්නම වැඩි වෙනවා. ඇයි එහෙම කියන්නේ? යම් කෙනෙක් සිල්වත්ව ගත කරන එක දවසත් වටිනවා. දුස්සීලව ගත කරන අවුරුදු 100කට වඩා සිල්වත්ව ගත කරන එක දවසත් වටිනවා. සිල්වත්ව ගත කරන එක දවසත් වටිනවා නම් කාලයක් සිල් රැක්කොත් එයාගේ ජීවිතේ කොච්චර වටිනවද? හිතේ එකඟ බවක් නැතුව කුසලයක් හිතේ තියාගන්න නැතුව ගත කරන අවුරුදු 100ට වඩා සමාධියක් ඇතුව ගත කරන එක දවසත් වටිනවා. සමාධියක් ඇතුව ගත කරන එක දවසත් වටිනවා නම් එයා කාලයක් සමාධිය වැඩුවොත් එයාගේ ජීවිතේ කොච්චර වටිනවද? ආන්න එහෙමයි අපි ගුණධර්ම ගැන තේරුම් ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ තමයි පින්වතුනි මේ ගාථා වදාළේ. ධම්මපදයේ සහස්ස වර්ගයේ. සහස්ස වර්ගයේ 11 වෙනි ගාථාව බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න පසුබිම් වුණේ එක හොරු කණ්ඩායමක්. 500ක හොරු රැලක්. මේ හොරුන්ට අපේ සංකිච්ඡ කියන මහා තෙරුන් වහන්සේ නිසා සම්බුද්ධ ශාසනය පැවිදි වෙන්න ලැබුණා. සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා බවට පත් වෙන්න වාසනාව ලැබුණා. හොරකම් කර කර තමයි ගොඩාක් කල් හිටියේ. හැබැයි එකම එක දවසක් උතුම් ශ්‍රමණයන් වහන්සේ නමක් සංකිච්ඡ කියන මහා රහතන් වහන්සේ වැසුරු කරන්නට ලැබිච්ච මොහොතේ එකම එක දවසක් ඇසුරු කළේ. ඒ ඇසුරු කරපු දවසේ ඒ හොරුන්ගේ හිත වෙනස් වුණා. ධර්මයට පැහැදුනා. සිල්වත් වුණා. හිත එකඟ කරගන්න උත්සාහවත් වුණා. රහතන් වහන්සේලා බවට පත් වුණා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ගාථාව වදාළේ. මේ ගාථා ඊටාම රසවත්. පින්වතුන්ලාටත් මේ ගාථා තිරේ දර්ශනය වේවි. අපි මේ ගාථාව සජ්ජායනා කරමු. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝ සියක් අවුරුදු ගෙවා දෙමුවත් දුසිල් නොදෙමුණු බාල දිවියක් පලක් නැහැමයි කෙනෙක් හට එයින් නැතිවෙන සිතක් නම් නැත. ගෙවයි නම් ලොව එකම දවසක් සුසිල්වත්තු දැහැමි දිවියක් උතුම්මයි ඒ ගෙවන එදවස සිතක් සැලසෙනවායින්නම්. ජීවිතයට සිතක් සැලසින්නේ එක දවසක් හරි සීලවන්තව ගුණවන්තව ගත කරනවා නම්. යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් සීලවන්තව ගුණවන්තව ගත කරන දවස් වැඩි කරගන්න එයාගේ ජීවිතයට විශාල සිතක් සැලසෙනවා කියන එක ගැන කවර කතාද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය අර්ථය වදාළේ අර හොරු 500 සිද්ධිය මුල් කරගෙන. තවත් අර්ථයක් බුදුරජාණන් වහන්සේ වදාලා ඒත් හොරු කණ්ඩායමක් මුල් කරගෙන. එතනත් හිටියා හොරු 500ක්. ඒ කාලේ පින්වතුනි හරියට ඉඳලා තියෙනවා ඔය හොර කණ්ඩායම්. 510 හොර මුල්. ඒකට කියන්නේ හොර මුලක් කියලා. එතකොට ඒ ඈයෝ
එක වැරම ගම්මාන වලට කඩා පැනලා මහ විශාලයට කොල්ල කනවා. ඒ කාලේ හිටියා කොණ්ඩඤ්ඤ කියලා තෙරුන් වහන්සේ නමක්. මේ කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ පළමුවෙන්ම ධර්ම අවබෝධ කරපු අපේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ නෙමෙයි. වෙන කොණ්ඩඤ්ඤ කියලා භික්ෂුවක් හිටියා. මේ රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ දවසක් චාරිකාවේ වඩින අතරේ රාත්‍රියේ විවේක ගන්න තැනක් බලනකොට අම්බලමක් දැක්කා. ඔය අම්බලමේ හරි මැදට වෙන්න මේ තෙරුන් වහන්සේ වාඩි වෙලා නිරෝධ සමාපත්තියට සමවැදුණා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ රහතන් වහන්සේලා සමවදින විශේෂ සමවතක්නේ. ඒ සමාපත්තියට සමවැදුණට පස්සේ ආස්වාස ප්‍රස්වාසයවත් නැහැ. සිරුරේ උණුසුම විතරමයි තියෙන්නේ. මුළු ශරීරෙම නිකන් ගල් ගැහිලා බොහොම මේ ශක්තිමත්ව පිහිටනවා. එතකොට මේ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා දවස් 7ක් ගත වෙන දවසේ. දවස් 7ක් එක දිගට නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියා. 7 වෙනි දවසේ මේ 500 හොරමුල හොරකමක් කරලා රෑබෝවෙන්ට මේ අම්බලමට ආවා. මේ අයෝ සෑහෙන හොර බඩු ටිකක් මළුවල පුරවන් තමයි ආවේ. මේ අයට මහන්සි. මහන්සියට මේ අම්බලම අවට තිබුණේ ගල් තලාවක්. මේ ගල් තලාවේ නිදා ගන්නම් කියලා අම්බලමේ අර බඩු ටික ගොඩ ගැහුවා. ගොඩ ගහනකොට මේ කළුවරේනේ. අර කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වාඩි වෙලා හිටියේ. නමුත් මේ ඇයන්ට අඳුන ගන්න බැරි වුණා. මේ ඉන්නේ මිනිස්සෙක් කියලා. ඒ අය හිතුවේ අම්බලම මැද තියෙන කොට කණුවක් කියලා. තමන්ගේ බඩු ටික ඔක්කොම හේතු කළා මේ තෙරුන් වහන්සේට. හේතු කළා ඔන්න මේ ඇයෝ රාත්‍රියේ ඒ තැන වාඩි වෙලා මේ ඒ තැන කතා කර කර ඉන්නකොට ඇතැමින් නිදාගෙන ඉන්නකොට තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා. නැගිටලා අර මලු ටික පෙරලගෙන මේ තෙරුන් වහන්සේ තමන් වහන්සේ වැඩ හිටපු තැනින් හිටගත්තා. හිට ගන්නකොට හොරු ටික බීතියටපත් වුණා. පිසාචයෙක් මේ එකපාර මතු වුණාය. මේ අම්බලමේ හිටපු පිසාචයෙක් එකපාර මතු වුණා කියලා කෑ ගහලා විලාප තියලා දුවන්න පටන් ගත්තා. එතකොට තෙරුන් වහන්සේ බොහෝම කාරුණික බසින් ඒ හොරුන්ට ආමන්ත්‍රණය කළා. නෑ පින්වත්නි, කලබල වෙන්න එපා. මම මේ භික්ෂුවක්. එතකොට හොරු කිට්ටු වුණා. කිට්ටු වෙලා බැලින්නම් ඇත්ත තමයි භික්ෂුව. කතා බස් කළා. කතා බස් කරනකොට දැනගත්තා මේ තෙරුන් වහන්සේ මෙතන වැඩ ඉඳලා තියෙන විශේෂ සමාපත්තියකින්. ඒ සමාපත්තිය කොයිතරම් මේ ශක්තිමත් සමාපත්තියක්ද කියලා කියන්නේ. මේ හොරු ආපු බවවත් ඇඟට බඩු මුට්ටු හේතු කරපු බවවත් මේ මොකුත් ඒ තෙරුන් වහන්සේ දන්නේ කණුවක් වගේ එහි වැඩ හිටියා. ඒ කණුවක් වගේ වැඩ හිටපු සිදුවීමත් එක්ක මේ තෙරුන් වහන්සේව අපේ දහම් පොත්වල තෙරුන් වහන්සේගේ නාමය සඳහන් වෙන්නේ කාණු කොණ්ඩඤ්ඤ. කාණු කොණ්ඩඤ්ඤ කියන තෙරුන් වහන්සේ. එදා ඒ හොරු කොච්චර මේ තෙරුන් වහන්සේ කෙරෙහි තෙරුන් වහන්සේගේ සමාපatti සුවය කෙරෙහි පැහැදුනාද කියන්නේ. ඒ හොරු ඔක්කොම ආසාවෙන් බණ ඇහුවා. බණ අහලා ඒ හොරු තීරණය කළා. ඒ කාලේ හරි පුදුම සහගතයි පින්වතුනි. හොරකම් කර කර හිටපු හොරු ගාවත් නුවණ තිබුණා. හොරකම් කර කර මිනිසුන්ට පහර දීදී හිටපු හොරු ගාවත් නුවණ තිබුණා. මේ හොරු කාණ්ඩේ තෙරුන් වහන්සේ ළඟ මහාන වෙන්න කැමති වුණා. 500 දෙනාම පැවිදි වෙලා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ රහතුන් අරඹයා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළේ. යෝ චේවස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතු ඒකාහං ජීවිතං සේයෝ
පඤ්ඤවන්තස්ස ජායිනු සියක් අවුරුදු ගෙවා දෙමුවත් නුවණ නැති හිස් බාල දිවියක් පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් නැති වෙන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් නුවණ මතු කොට දැහැන් වඩමින් උතුම්මයි ඒ ගෙවෙන දවස සිතක් සැලසෙනවායින්නම් නුවණින් යුක්තව ජීවිතය ගත කිරීමෙන් තමයි සිතක් සැලසෙන්නේ. ඒ නුවණ කියලා කියන්නේ මොකද්ද? කුසලයේ අඳුනා ගැනීමේ නුවණ. යහපත අඳුනා ගැනීමේ නුවණ. පින අඳුනා ගැනීමේ නුවණ. සුචරිතය අඳුනා ගැනීමේ නුවණ. ඒකට තමයි නුවණ කියන්නේ. මේ ජීවිතේ නුවණ කියලා හැබෑවටම කියන්න පුළුවන්කම තියෙන්නේ අන්න එයටයි. ඒ නුවණ තිබ්බොත් තමයි මිනිස්සෙකුට සිතක් සැලසෙන්නේ. අනිත් දැනුගත්කම් තිබුණා කියලා ඒකින් ලෝකයට සිතක්ම සැලසෙනවා කියලා කියන්න බෑ. බලන්න දැනුගත්කම් වලින් මිනිස්සු නිර්මාණය කරලා තියෙන සමහර දේවල්. ඒ දේවල් නිසා මනුස්ස වර්ගයාටම හානි වෙන හැටි. ආයුධ හදපු මිනිස්සු නිසා තව මිනිස්සුන්ගේ ජීවිත කොච්චර හානි වෙනවද? බෝම්බ හදපු මිනිස්සු නිසා කොච්චර ජීවිත හානි වෙනවද? ඒ නිසා සිතක් සැලසෙන්නේ නුවණ තිබුණොත්. නුවණ තිබුණොත් Tamanටත් සිත සැලසෙනවා. අන් අයටත් සිත සැලසෙනවා. ඒ නිසා නුවණකින් යුක්තව ගත කරන එකම එක දවසත් වටිනවා කියනවා නුවණක් නැතුව ගත කරන අවුරුදු 100කට වඩා. ඉතින් අපි අපේ ජීවිතය ඇතුලේ මේ නුවණ ලබා ගැනීම පිණිස සිල්වත් වීම පිණිස සමාහිත සිතක් ඇති කර ගැනීම පිණිස මේ හැම එකකටම අපිට වැදගත්ම දේ තමයි වීරිය, අඛණ්ඩ වීරිය. නවත්තන්නේ නැතුව වීරිය කිරීම. ඒ වීරිය කිරීම ගැනත් බුදුරජාන් වහන්සේ දේශනා කළේ වීරියක් නැතුව ඉන්න දීර්ඝ කාල වකවානුවකට වඩා වීරියවන්තව ගත කරන එක දවස පවා වටිනවා. ඒ ගාථාව බුදුරජාන් වහන්සේ දේශනා කළේ සප්පදාස කියන මහරහතන් වහන්සේ ආරම්භය. දැන් සප්පදාස මහරහතන් වහන්සේ අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් වැඩිම පිණිසත් වීරිය ආරම්භ කරලා 25 අවුරුද්දක් ඒ වීරිය අඛණ්ඩව පවත්වගෙන ගියානේ. ඒ වීරිය අඛණ්ඩව පැවැත්වුවා. ධර්මයේ සැකකලේ නැහැ, ප්‍රතිපදාව සැකකලේ නැහැ, ශාස්ත්‍රුන් වහන්සේව සැකකලේ නැහැ. තමන් අඛණ්ඩව ප්‍රතිපදාවේ හිටියා. ප්‍රතිපදාව වරද්දගත්තේ නැහැ. ප්‍රතිපදාවේ දොසක් දැක්කේ නැහැ. සිල්වත් වීම පිණිස ඒ වීරිය හැම තිස්සෙම තිබුණා. ඒ හින්දා තමයි අවුරුදු 25ක් ගිහිල්ලත් අවුරුදු 25ක් තිස්සේම සමාධි මාත්‍රයක් එන්නේ. සමාධි මාත්‍රයක් නැතුව හිතට අකුසල් එද්දිත් අකුසලයට යට උන්නේ නෑනේ. වීරිය. අවුරුදු 25ක් තිස්සේ හිත එකඟ කරගන්න මහන්සි වෙද්දිත් හිතට අකුසල්ම නැගුණා කියලා අකුසලයට යට උන්නේ නෑ. අකුසලයට එක දිගට පහර ගැහුවා. අවුරුදු 25ක් තිස්සේම. තමන්ගේ හිතට අකුසල් එනකොට අකුසලයට පහර ගහන්න තමන් වෑයම් කරනකොට ඒකත් අසාර්ථක වෙද්දි ධර්මයේ වැරදිවත්ද? එහෙම හිතුවේ නෑ. ධර්මයේ ගැන සැකයක් එනකොටත් ඒක අකුසලයක් විදිහට දැක්කා. දක්ෂකම. දැන් අද කාලේ වර්තමානයේ මනුස්ස වර්ගයා පැහැදිලි පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් කියලා දෙනකොට ඒ ධර්මය අහලා ඔන්න මේ ඊටාම පිරිසිදුව බණ භාවනා කරන්න ධර්මයේ පුරුදු වෙන්න පටන් ගත්තා. පටන් අරගන්නකොට මේ වීරිය අඛණ්ඩව පවත්වාගෙන යන්න ශක්තියක් නැහැ. හිත දුර්වලයි. හිත දුර්වල හින්දා නේද කොටසක් හොර රහතුන්ගේ පස්සේ ගියා. කොටසක් හොර මාර්ගඵලලාභීන්ගේ පස්සේ ගියා. ඇතැම්මු මෙච්චර පිරිසිදුව බණ භාවනා ගැන ශාසනය තුල දේශනා කරලා තියෙද්දිත් මේ භාවනා කරාම ධ්‍යාන වැඩෙනකොට බඩේලී යනවාය කියන වචන අදාහගත්තා. ඒවා ඔස්සේ ගියා.
ගොඩාක් ආකූල වෙන්න හේතුව මොකන්ද? අඛණ්ඩව වීරියක් පවත්වා ගන්නට බැරිකම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුසල් වැඩිම පිණිසත් අකුසල් දුරු කිරීම පිණිසත් වීරියෙන් යුක්තව ගත කරන එකම එක දවසත් ශ්‍රේෂ්ඨයි. ඒ ගැන වාදාලේ මෙන්න මේ විදිහට. යෝචේවස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරියමාර භතෝ දල්හං සියක් අවුරුදු ගෙවා දෙමුවත් හීන විරියෙන් හා කුසීතව පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත. ගෙවයි නම් ලොව එකම දවසක් දැඩිව වීරිය නගාගෙන සිට උතුම්මයි ඒ ගෙවෙන එදවස සිතක් සැලසෙනවායින්නම්. ඕන්න ඔය විදිහටයි අපට ජීවිතයට සිත සලසා ගන්න තියෙන්නේ. ඒ නිසා අමාරුවෙන් වුණත් අඛණ්ඩව තමන්ගේ ගුණේ රකින්න, ගුණේ රැක ගැනීමෙන්මයි ජීවිතයට සිත සැලසෙන්නේ. ඒ අදහස හොඳට හිත ඇතුලේ ඇති කරගන්න අපිට මේ ගෞතම සාසනයේ මුණ ගැහිච්චි දුර්ලභ මනුස්ස ජීවිතය තුළ ශාසනයක් ඇතුලේ උපදව ගන්න තියෙන උතුම් ගුණ ධර්ම අමාරුවෙන් වුණත් උපදවාගෙන අමාරුවෙන් වුණත් ආරක්ෂා කරගෙන අපේ ජීවිත හැබෑවටම සිත සැලසෙන සැපවත් වූ ජීවිත බවට පත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දෙනාහට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන මේ පින්වතුන්ලා ප්‍රධාන අරමුණ වශයෙන් බලාපොරොත්තු වෙන පරිදි 2021 දෙසැම්බර් මාසයේ 1 වෙනිදා ඊයේ දවසේ ජන්මදිනයේ යෙදුණු පින්වත් WM මෙත්මා දහම්දී විජේසිංහ දුවට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් වඩුවම සැලසෙත්වා. 2021 ඔක්තෝබර් මාසේ 25 වෙනි දිනට දෙවැනි ජන්මදිනයේ යෙදුණු පින්වත් WM මහිමී දහම්සා විජේසිංහ සිඟිති දියණියට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසෙත්වා. ඒ දූලාට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් රැස් කළා වූ පිනේ ආශිර්වාදයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ඒ දරුවන්ගේ ජීවිතවල අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථකව සිද්ධ කරගන්නට අවකාශ ලැබෙත්වා. ජීවිතවල සුන්දර ගුණධර්ම උපදවා ගන්නට අවකාශ සැලසෙත්වා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දරුවෝ බවට පත් වෙලා කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරු කර කර ජීවිතේ ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම සාසනය පිළිසරණ ලබා ගන්නට ඒ දරුවන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් 2008 ජූලි මාසයේ 27 වන දින යුද බිමේදී මිය පරලෝ යන්ට යෙදුනා වූ
පින්වත් බීජී සුසිල් ආනන්ද රණවිරුවාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අප හැම දිනාට නිදහසේ ජීවිත ගත කිරීම පිණිස මේ භූමිය රක්ෂා කරලා දෙන්න තමන්ගේ ජීවිතේ කැප කරපු ඒ රණවිරුවන් සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා පරලොව ජීවිත සැපයටම පත්වෙත්වා. අද ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලා හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටම පත්වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන්ට ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. රැස් කළා වූ සීලූම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානයේ සිදු කරන WM රවීන්ද්‍ර මනෝජ් සමරකෝන් මහත්මයාටත් ඔහුගේ මෑණියන් වන බීජී තිලකා සෙනවිරත්න මහත්මියටත් සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ධර්ම දානයට දායක වූ අසල්වාසී සියලු දෙනාට සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේ පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. තමන් කරන කියන රැකී ආරක්ෂා ආදිය දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා දියුණු වෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලා සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන් හැමටත් ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් හැම දෙනාට ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.